ආයිබෝවන් කියලා සාදර පිළිගන්න සේතුන් ඇකඩමි YouTube channel එකට. අද වීඩියෝ එකකින් අපි කතා කරමු මේ සැලසුම් චිත්‍රයක් අදින්න භාවිතා කරන උපකරණ කොහොමද භාවිතා කරන්නේ ඒ වගේ දේවල් ගැන මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු. අපි මේ සැලසුම් චිත්‍ර අදිනකොට භාවිතා කරන උපාංග හා උපකරණ තියෙනවා. විශේෂයෙන් පළවෙනිට අපි මේ කියන්න කලින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් කතා කරලා උදාහරණ වශයෙන් කඩදාසි කොළ, පැන්සල, කෝදුව, ජ්‍යාමිතික උපාංග සහ ඇඳිම් පොරු කියන්නේ ඩ්‍රෝවින් බෝඩ් මේ වගේ දේවල් තමයි මෙතනදී තියෙන්නේ. අපි පළවෙනිටම කතා කරමු මේ ඇඳිම් කඩදාසි පිළිබඳව. මේ ඇඳිම් කඩදාසි කියන්නේ සාමාන්‍යයෙන් අනිත් කඩදාසි වලට වැඩිය වෙනස්කමක් දක්වන්න ඕනේ. ඒකට හේතු තුනක් තියෙනවා. මෙතනදී සාමාන්‍යයෙන් අනිත් කඩදාසි වලට වැඩිය මේ ඇඳීම් කඩදාසි සම්මත ඒකක වලට තමයි නිපදවලා තියෙන්නේ. දෙවෙනි එක තමයි මේ ඝනකමකින් යුක්ත වෙන්න ඕනේ මේ ඇඳීම් කඩදාසි. ඊට පස්සේ මේ තුන්වෙනි එක තමයි මේ සාමාන්‍ය රළු මතු පිටක් තියෙන්න ඕනේ මේ ඇඳීම් කඩදාසි වල. සාමාන්‍යයෙන් මම කියන්නම් ඇයි මේ සම්මත ඒකක වලට නිපදවන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි එක ඩෙවලොප්මන්ට් ඒ කියන්නේ නිපදවීම් වලදී සාමාන්‍යයෙන් කන්ස්ට්‍රක්ෂන් පැත්තට ඒ කියන්නේ සිවිල් ඉදිකිරීම් අංශයට වගේ ගියොත් මේ සාමාන්‍ය මේ ප්ලෑන් ලොකු වෙනවා. ඒ නිසා අපිට ඒ වගේ වෙන ප්‍රමාණයකට යන්න වෙනවා අපිට අදින සැලසුම ගැන. සහ මේ ඝනකමින් යුක්ත කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා හිතන්න යම් කිසි කොලෙක් ඒ කියන්නේ ඔයාලා අහලා තියෙන මේ පූස් කැප් කියන පූස් කැප් සාමාන්‍යයෙන් පූස් කැප් නැත්තම් මේ A4 නැතුව අපි මේ half sheet කියන්නේ half sheet කොලයක සාමාන්‍යයෙන් අපි රූපයක් එක්ක මේ අඩුලක් තියලා ඉදි එකපාර එකක් දෙකක් ගෙවුවට පස්සේ මේක සාමාන්‍ය ඔයාලට පේනවා ඇති ඉරෙන්න බලනවා මේ වගේ දේවල්. ඒකයි ඝනකමකින් යුක්ත කඩදාසි අපි භාවිතා කරන්නේ ඇඳීම් වලදී. ඒ කියන්නේ සැලසුම් චිත්‍ර නිර්මාණයේදී. තුන්වෙනි එක කතා කරේ රළු මතු පිටක්. රළු මතු පිටක් තියෙන හේතුවක් තියෙනවා. මොකද හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි මේ පැන්සල නියම ආකාරයෙන් අපිට පහසුවෙන් එහා මෙහා ගෙනියන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද සිනිඳු මතු පිටක් තිබ්බ පැන්සල් වල ලෙස්සලා එහෙ මෙහෙ යන්න තියෙන ඉඩකඩ වැඩි නිසා. ඊට දෙවෙනි කාරණේ තමයි මේ පැහැදිලි දර්ශනයක්. ඒ කියන්නේ අපි හිතන්න සිනිඳු දෙයක යම්කිසි දෙයක් නිර්මාණය. ඒ කියන්නේ අදිනවා. ඒ ඇඳලා පස්සේ මේ දේ තව කෙනෙක් බලද්දි පොඩ්ඩක් අර දිලිසෙන ගතිය අපිට පේනව නැහැට. මේ දේ නැති වෙන්න තමයි රළු මතු පිටක් කියන දේ යොදා ගන්න එතනදී. මේ සම්මත ප්‍රමාණයන් නිකුත් කරපු ආයතනක් තියෙනවා. ඒ කියන්නේ අන්තර්ජාතික ප්‍රමිති සංවිධානය ISO කියන මේ සංවිධානය මගින් නිකුත් කරපු ඇඳීම් කඩදාසි වල ප්‍රමාණයන් කීපයක් තියෙනවා. ඒ ප්‍රමාණය මම ඩිස්ප්ලේ එකේ ඒ කියන්නේ වීඩියෝ එකේ මම පෙන්වන්න දැන් දාන්න. මේ කඩදාසි යම් කිසි රටාවකට තමයි මේ වර්ගීකරණය කරලා තියෙන්නේ. මේ මම දැන් පෙන්වන මේ කඩදාසිය A2 එකක්. ඊට පස්සේ මේ කඩදාසිය හරියටම දෙකට නැමුවොත් අපිට A3 එකක් විදිහට දකින්න පුළුවන්. මේ විදිහට තමයි A3 එකක් හැදෙන්නේ. මේ A3 එක හරියට ආපහු මේක දෙකට නැමුවොත් ඒ කියන්නේ A3 එක දෙකට නැමුවොත් අපිට A4 එකක් බලන්න පුළුවන්. කියන්නේ A4 එකක් ඒ විදිහට හැදෙන්නේ. ඊට පස්සේ අපි මේ A4 කියන එක ආපහු දෙකට නමනවා මෙතනින්. ඊට පස්සේ අපිට A5 කියන කොලේ එනවා. මේ A5 කියන එකත් මෙහෙම ආපහු දෙකට නැමුවොත් අපිට A6 කියන්නේ A6 කියන කොලේ එනවා. මෙහෙම A10 A10 දක්වා ගමන් කරනවා මේ රටාව. හරි. මම දැන් කතා කරේ සම්මත ප්‍රමාණ. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ ඝනකම වඩන්නේ කියලා. ඝනකමත් මයින්ඩ් සම්මත විදිහක් තියෙනවා. ඒ කියන්නේ වර්ග මීටරයට ඇති ග්‍රෑම් ප්‍රමාණය තමයි මේ කඩදාසි වල මයින විදිය. ඒ කියන්නේ ග්‍රෑම් per ස්ක්වයර් මීටර්. ඔයාලා අහලා ඇති සාමාන්‍යයෙන් කඩේකට ගිහිල්ලා A4 බණ්ඩ එකක් මිලදී ගද්දි කියන බණ්ඩලයක් මිලදී ගද්දි සාමාන්‍ය මුදලාලියෝ ඒ කවුරු හරි අහනවා 70යි GSM ද කියලා. නැත්තම් 60යි GSM ද 80යි ද කියලා. මේ සාමාන්‍යයෙන් අපි යොදා ගන්න කොළ ගන්න ඒ කියන්නේ සැලසුම් චිත්‍රයක් අදින්න ගන්නවා නම් සුදුසු විදිහට හොඳ කොළ තමයි 80 ඉඳලා 120 GSM.
මොකද මේ කොළ ඝනකමින් චුට්ටක් වැඩි. ඒ වගේම බර ප්‍රමාණයත් වැඩි. ඊට හේතු තියෙනවා. මොකද මේ විදිහට අපි ඒ කොළ ගන්නේ සාමාන්‍යයෙන් අපි හිතන්න පැන්සලකින් ඉරක් අදිනවා. නෝමල් එකකින් ඒ කියන්නේ නෝමල් අර මං කිව්වේ 60 වගේ 60 55 ඒ වගේ කොළ තියෙනවා. මේ වෙළඳ පොලේ අඩුයි 55 ඊට යට ඒ වගේ විදිහට. මෙහෙම අදිද්දි වෙන්නේ සාමාන්‍ය ඝනකමින් අඩු නම් මේ පැන්සල සාමාන්‍යයෙන් උල තුඩ සාමාන්‍ය උල් ගතියෙන් තියනවා නම් ඇතුළට බහිනවා. ඒ කියන්නේ ඉරෙන්න ඉඩ තියනවා වැඩි. එහෙම නැත්නම් ආපහු වැරදිච්ච දා මකණ්ඩේ යද්දි අපි මකද්දි මේක පොඩි වෙන්න ඉඩ තියනවා වැඩි. අර 80 ඉඳන් 120 දක්වා තියෙන ඝනකමින් වැඩි කොළ භාවිතා කරද්දි අර වැරදුනත් ඒක මැකුවත් ඒක හොයන්න බැරි වෙන කාටවත් මේක මකලා තියෙන්නේ. නැත්තම් මේක යම්කිසි වැරද්දක් වෙලා ඒක හැදුවට පස්සේ අර තිබුණු සත්‍යෙටම ඒ කොළ ගන්න පුළුවන් වෙනවා අපිට. මේ වගේ දේවල් තමයි මේ කඩදාසි භාවිතයේදී මට කියන්න තියෙන්නේ. අපි ඊට පස්සේ බලමු මේ පැන්සල් කොහොමද භාවිත කරන්නේ කියලා. අපි දැන් කතා කරමු පැන්සල් ගැන. මේ පැන්සල් සාමාන්‍යයෙන් නැතුවම බැරි දෙයක් තමයි සැලසුම් චිත්‍රයක් අපිට නිර්මාණය කරද්දී. පැන්සල් වලත් ඇත්තටම තියෙන මෙතන වර්ග කීපයක්. ඔයාලා දැකලා ඇති මම කියන්නේ මේ තියෙන ඔය HB 2B නෙමෙයි හැඩය අනුව වර්ග කිහිපයක් තියෙනවා. මේ මගේ දැන් අතේ තියෙන්නේ ත්‍රිකෝණාකාර එකක්. සාමාන්‍යයෙන් ඔයාලා දැකලා තියෙන අර පංචාශ්‍ර ඊට පස්සේ ෂඩාශ්‍ර තව රවුන්ඩ්. මේ පැන්සල් අතරින් සාමාන්‍යයෙන් ලේසි. ඒ කියන්නේ තමන්ගේ අතට අරගෙන පහසුවෙන් නිර්මාණයක් කරගන්න පුළුවන් එක තමයි තෝරගන්න ඕනේ. මෙතන ගොඩක් දුරට සාමාන්‍යයෙන් මේ පැන්සල එකම විදිහට අදින්න ගත්තොත් ඒ කියන්නේ මේ තුල සාමාන්‍ය එක්ක පැත්තක් උල් වෙනවා. ඒ වගේ දේවල් සිදු වෙනවා. මේක සාමාන්‍ය අපි රේඛාවක් නිර්මාණය කරද්දී මේ අදින ගාම මේ පැන්සල අතින් කරකවන්න ලේසි පැන්සල අපි තෝරගන්න ඕනේ. මේ විදිහට. කියන්නේ දබර ඇඟිල්ලෙනුයි මහපට ඇඟිල්ලෙනුයි අදින ගාම කැරකිල්ල රවුමට මේ විදිහට. ඊට පස්සේ මේක සාමාන්‍ය විදිහට තමයි ගෙවෙන්න පටන් ගන්නෙ. මම මෙතනින් පස්සේ මේ පැන්සල් ගැන කතා කරන්න මොනවද මේ 2B HB කියන්නේ ඒ වගේ ඒ දේවල් ගැන දැන් කතා කරගෙන යමු. අපි දැන් කතා කරමු මේ පැන්සල් වල මොකක්ද මේ මෙතන මේ 2B HB නැත්තම් HB B කියලා මේ වගේ දේවල් තියෙන මොනවද මේ පැන්සලේ උඩ ගහලා තියෙන්නේ. මම මුලින්ම කතා කරන්නම් මේ H කියන එක ගැන. ඒ කියන්නේ 2H කියලා වගේ තියෙනවා නම් මෙතනදී H කියන්නේ hard කියන එක. ඒ කියන්නේ කාබන් මිනිරම් වල තියෙන තද ගතිය වැඩි කියන එක. සාමාන්‍ය තද වෙනවා කියන්නේ අපි අදින රේඛා පෙනීම අඩු වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පෙනීම අඩුවෙන් තමයි වෙන්නේ. සාමාන්‍ය ලාවට වගේ තමයි පේන්නේ. ඒ දේවල් තමයි මේ hard කියන H අකුරෙන් කියන්නේ. අපි කියමු 2H 4H 6H මේ වගේ ඉහළට යන්න නම්බර්ස් වෙන්නේ මේකේ hard ගතිය වැඩි වෙන එක. තද ගතිය වැඩි වෙන එක. ඒ වගේ පැන්සල් වලින් ගොඩක් දුරට අපි කඩ රේඛා වගේ අදින්න වගේ භාවිත කරනවා. ඊට පස්සේ මම යනවා මේ HB කියන එක ගැන. HB කියන්නේ අර hard එකයි soft එකයි. ඒ කියන්නේ මේ දෙක අතර මැද්දේ තියෙන පැන්සල. HB කියන එක අපිට ගන්න පුළුවන්. එතකොට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් තේරෙයි ඔයාලට මේ HB කියන්නේ සාමාන්‍ය මෘදුත් නෑ. ඒ කියන්නේ තද ගතියක් නෑ. ඊට පස්සේ මම කතා කරන්නම් මේ B කියන නම්බර්. ඒ කියන්නේ ඔයාලා ගොඩක් දුරට දැන් වෙළඳ පොලේ තියෙන ඉස්සර තමයි HB කියන එක. දැන් ගොඩක් දුරට තියෙන 2B කියන පැන්සල් තමයි වෙළඳ පොලේ ගන්න තියෙන්නේ. මේ B කියන්නේ මෘදු කියන එක. ඒ කියන්නේ soft. මේකෙන් වෙන්නේ සාමාන්‍ය මිනිරම්. soft වෙනවා කියන්නේ මෘදු වෙද්දී අපි අදින රේඛා පෙනීම වැඩි වෙනවා. ඒ කියන්නේ අදින රේඛාව ගොඩක් දුරට තද ගතියින් වැඩි වෙනවා. මේකේ අපි ගොඩක් දුරට සැලසුම් චිත්‍රවලදී ගන්නේ 2B කියන එකයි 4B කියන පැන්සලයි තමයි අපි ගොඩක් දුරට පාවිච්චි කරන්නේ. මෙතනදී තව ඉහළට යන්න ගොඩක් පැන්සල් ಜಾති තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 8B වගේ වෙන තව තියෙනවා. එතනින් එහා මෙතනදී 8B කියද්දි මේ තුඩ වැඩි වෙනවා එන්න ප්‍රමාණය. ඒ දේවල් තමයි මේ පැන්සල් ගැන අපිට කතා කරන්න තියෙන්නේ. මම දැන් කතා කරන්න කොහොමද පැන්සලක් හරියටම උල් කරගන්නේ කියලා. සාමාන්‍ය වෙළඳ පොලේ ඩ්‍රෝවිං අදින අයට වෙන් වෙච්ච කටරුත් තියෙනවා. මෙතනදී මම ගොඩක් දුරට දැන් ඔච්චර ගොඩාක් දුරට යන්න නැති නිසා මම කියන්න මෙතනදී මේ කටරයකින් සාමාන්‍යයෙන් ඒ වගේ කටරයකින් උල් කරපුවාම මේ මුළු ප්‍රමාණය ඒ කියන්නේ මෙතන තොඩේ ඉඳලා මෙතන මේ උල් වෙච්ච උඩරිම එතනට යනකම් මිලිමීටර් 24ක් උල් වෙනවා. ඊට තුඩ අපිට පේන ප්‍රමාණය මිලිමීටර් 8ක් වෙනවා. මේ විදිහට තමයි හරි විදිහට උල් කරොත් කටරයකින් අපිට උල් කරගන්න පුළුවන් වෙන්නේ පැන්සලා.
තව කටර වලට අමතරව තියෙනවා මේ වැලි කඩදාසි වලින් හදපු අච්චු. ඒවයිනුත් පැන්සල උල් කරගන්න පුළුවන් වෙනවා අපිට. මම තව දෙයක් කියන්න. සාමාන්‍යයෙන් මේ පැන්සල් උල් කර ඉන්න ගියපම ඇත්තටම අමාරු නිසා දැන් වෙළඳ පොලේ තියෙන මිලදී ගන්න පැන්සල් තුඩවල් දාන ඒවා. මෙතනදී සාමාන්‍යයෙන් අර අපි සාමාන්‍ය තුල් මාරු කරන්නේ පහ වසරදී වගේ ඒ වගේ පැන්සල් නෙමෙයි. ඇත්තටම තුල දාන්න පුළුවන් තුල් කූරු පෙට්ටි ගන්න තියෙනවා. මේ වගේනොත් මම මේක ගැනත් කියන්න. මේකේ සාමාන්‍ය නම්බර් ගහලා තියෙනවා 0.5 0.7 1.0 මේ වගේ. මේ ගහලා තියෙන්නේ මිලිමීටර් වලින් මේ කූරු වල විස්කම්බය. මේක සාමාන්‍ය වෙළඳ පොලේ මට මතක විදියට නම් සාමාන්‍ය රුපියල් 400ක් කිට්ටු වෙන්න වගේ වෙනවා. ඇත්තටම සාමාන්‍ය උල් කරනවට වඩා අර එකම ප්‍රමාණයේ රේඛා ඇද ගන්න පුළුවන් වෙනවා මේ පැන්සල භාවිත කරද්දී. මගේ මේ පාවිච්චි කරපු විදිහට මගේ අදහස විදිහට මේ ලංකාවේ තියෙන මේ රොට්රින් කියලා බ්‍රෑන්ඩ් එකක්. ඒ බ්‍රෑන්ඩ් එකේ පැන්සල් ඇත්තටම හොඳයි. නැත්තම් මේ නෝමල් පැන්සල් විදිහට භාවිත කරනවා නම් මේ 2B එකේ පැන්සල් විදිහට ගන්න පුළුවන් මේ මැපර්ඩ් පැන්සල. තව විදිහට කියනවා අර අනිත් 4H මේ 4H 4B මේ වගේ පැන්සල් වලට යනවා නම් ඇත්තටම නටරාජ් කියන බ්‍රෑන්ඩ් එකත් හොඳයි මේ පාවිච්චි කරන්න. එච්චර තමයි මට කියන්න වෙන්නේ පැන්සල් ගැන බලපොරොත්තුෙන්. අපි දැන් කතා කරමු රූලර්. ඒ කියන්නේ කෝදුව. මොන වගේද කියලා. ඇත්තටම වෙළඳ පොලේ ගන්න තියෙනවා සාමාන්‍ය අඟල් 6. ඒ කියන්නේ මිලිමීටර් 15. ඊට පස්සේ ආපහු සෙන්ටිමීටර් 30 අඟල් 12. ඊට පස්සේ ආපහු මීටරේ. මේ වගේ කෝදුව තමයි වැඩිපුරම වෙළඳ පොලේ ගන්න වෙන්නේ. අපිට වැඩිපුරම දකින්න වෙන්නේ සාමාන්‍ය විදිහට මේ වගේ කෝදුවක් තමයි කියන්නේ රූලර්. ඊට පස්සේ සාමාන්‍ය සැලසුම් චිත්‍රයකට යද්දී භාවිත කරන වෙනම රූල් තියෙනවා. සාමාන්‍ය මේ රූලේ විශේෂත්වයක් වෙන්නේ එක පැත්තක විතරයි ගහලා තියෙන්නේ. ඒ කියන්නේ සෙන්ටිමීටර් ගාන. ඊට පස්සේ අනිත් පැත්තේ තියෙනවා මේ පොඩි ධාරයක් වගේ දෙයක්. මේ වගේ රූලක් යොදාගන්නේ සාමාන්‍ය අංශක 90 නිර්මාණය කරගන්නවා නම් අපිට පුළුවන් මේ අඩුල උඩින් මේ ධාරේ තියාගන්න අනිත් දේවල්. ඒ කියන්නේ අනිත් පාවිච්චි කරන විහිදි චතුරස්‍ර වගේ දේවල් මේකේ ඒ කියන්නේ හෙල්ල වෙන්නේ නැතුව ගමන් කරවන්න පුළුවන් වෙනවා. ඒ විදිහට තමයි මේ වගේ රූලක් තියෙන්නේ. තව දෙයක් කියන්න තියෙනවා. ඒ දේ ඊළඟට කියන්න. මෙතනදී අපි ඊට පස්සේ පාවිච්චි කරන්න ගන්නවා මේ පරිමාණ රූප නිර්මාණයට පරිමාණ කෝදු. මෙතන සාමාන්‍ය මේකක් සාමාන්‍ය ත්‍රිකෝණයක් විදිහට තමයි අපිට පේන්නේ. පැති තුනක් තියෙන්නේ. ඒක එකක් මේක එකක් මේක එකක්. ඒ කියන්නේ පාට තුනකින් වගේ තමයි සාමාන්‍ය ලකුණු කරන්නේ. මේක සාමාන්‍ය පරිමාණයකට අදිද්දි වගේ තමයි මේ රූල භාවිතා කරන්නේ. තව දෙයක් කියන්න තියෙනවා. සාමාන්‍ය මේ බඩු ඒ කියන්නේ මේ උපකරණ පාවිච්චි කරද්දී ගොඩක් දුරට බිම වැටෙන්න දෙන්න එපා. එතකොට ගොඩාක් දුරට මේ ඒ කියන්නේ මේ කෙරවලවල් කැඩෙන්න ඉඩ තියෙනවා වැඩි. එතකොට මේකෙන් අදින්න පාවිච්චි කරන්න අමාරු වෙනවා. ඊට පස්සේ ඊළඟ නිර්මාණයක් කරද්දී හරියට අර ක්වොලිටියට අදින්න බැරි වෙනවා. මේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ රූලේ. දැන් අපි කතා කරමු මේ ජ්‍යාමිතික උපකරණ කට්ටලය. සාමාන්‍ය ජ්‍යාමිතික උපකරණ කට්ටල කොටස් වශයෙන් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් පාසල් අවධිය. ඒ කියන්නේ පාසල් කාලේදී පාවිච්චි කරන ජ්‍යාමිතික උපකරණ කට්ටලේ. අනිත් එක වෘත්තීය මට්ටමේ භාවිත කරන කට්ටලේ. මම මෙතනින් පෙන්නන්න පාසල් කාලේ සාමාන්‍ය පාවිච්චි කරන කට්ටලය. මෙතනින් මේ විදිහට තමයි සාමාන්‍ය විහිදි චතුරස්‍ර දෙකයි කෝණමානේ කව කට්ටයි තව අනික කෙනා බෙදුම් කට්ට කියලා කියන්නේ ඒක නෑ මාළක දැන් පෙන්නන්න. මෙතනදී මේ හතර විතරයි මේ පහ කියන්නේ යාලක නැතුව හතරයි තියෙන දැන්ට මාළක. මේ ටික විතරයි සාමාන්‍ය පාසල් කාලයේදී මේ යොදාගන්නේ ජ්‍යාමිතිය කට්ටලේ විදිහට. ඊට පස්සේ පෙන්නන්න වෘත්තීය මට්ටමේදී මේ වගේ මේකේ සාමාන්‍ය වෘත්තීය මට්ටමේ අදින කවකට පෙට්ටියක් මේක ජ්‍යාමිතික උපකරණ කට්ටලයක්. මෙයා සාමාන්‍ය මිල අධිකයි. මම දැන් කතා කරන්නම් මේ විහිදි චතුරස්‍ර යුගලය ගැන. මෙතනදී අපිට විහිදි චතුරස්‍ර දෙකක් හම්බ වෙනවා. මම ටිකක් ලොකු දෙයක් පෙන්නන්නම් මෙතනදී. එකක් සමද්විපාද ත්‍රිකෝණයක්. ඒ කියන්නේ විහිදි චතුරස්‍රය. අනික සමාන නැහැ. මේක පාද තුනම. මම මුලින්ම සමද්විපාද ත්‍රිකෝණය ගැන මේ විහිදි චතුරස්‍රය ගැන කතා කරන්න. මෙතනදී මේ අතර අපි ගත්තොත් මේ අංශක 90 කෝණයක් තමයි මෙතනදී අපිට දකින්න පුළුවන් වෙන්නේ. අනිත් කෝණ දෙක මේ කෝණ දෙක අංශක 45යි. මෙතන සාමාන්‍යයෙන් සැලසුම් නිර්මාණයක් කරද්දී අංශක 45 ඇන්ගල් එකකට රේඛාවක් ගහ ගන්න ඕන අපි මේ විහිදි චතුරස්‍රය තමයි භාවිත කරන්නේ. ඊට පස්සේ මේක ගැන කතා කරමු. මේ විහිදි චතුරස්‍රය ගැන කතා කරොත් මේක අංශක 90යි. අංශක 90
ඊට පස්සේ මේ කෝණය අංශක 30යි. මේ කෝණය අංශක 60යි. මේ විදිහට අංශක 30 රේඛාව නිර්මාණය කරගන්න ඕනොත් අපි මේ විහිදි චතුරස්‍රය තමයි භාවිතා කරන්නේ. අංශක 60ක් නිර්මාණය කරගන්න මේ විහිදි චතුරස්‍රය තමයි භාවිතා කරන්නේ. ඊට පස්සේ මම යන්නම් මේ කෝණමාන පිළිබඳව. මේක සාමාන්‍ය කෝණමානයක්. මෙතනදී මේක ಜಾති දෙකක් මේ විදිහට වලට පේනවා ඇති. මේක එකක යට රූලක් විදිහට නිර්මාණය කරලා දෙනවා. අනිකේ සාමාන්‍ය විදිහට. මෙතනදී මම ගොඩක් දුරට කියන්නම් මේක සාමාන්‍ය දන්නන්නේ කෝණයක් අපි නිර්මාණය කරගන්න ඕන නම් මෙතනදී මේ කෝණමානය භාවිතා කරන්නේ. මම මෙතනදී මේ විශේෂ දෙයක් කියන්නම්. මේ සාමාන්‍ය මේ කෝණමානයක් ගද්දී මේ මැද කොටස තියෙන කොටසක් ගන්න. මොකද නැත්තම් අපිට හරියටම හොයාගන්න බෑ මේ ලක්ෂ්‍යය ඉඳන් මෙතනට එදී මේ රේඛාව හරියටම කොහෙද යන්නේ අපිට නිර්මාණය කරගන්න වුණොත් ඒ දේ වැරදින් ඉඳී දෙනවා. ගොඩක් දුරට මේ වගේ කෝණමානයක් භාවිතා කරන්න. මොකද සාමාන්‍ය ලක්ෂ්‍ය මෙතනින් අපිට තියාගත්තොත් අනිවාර්යයෙන්ම ඕන කෝණයක් ගන්න රේඛාව දික් කරලා තියෙනවා මේ කෝණවලදී. මේ කෝණමානයක් භාවිතා කරන එක හොඳයි කියලා මම කියනවා සැලසුම් චිත්‍ර නිර්මාණය කරන්න. අපි දැන් කතා කරමු මේ කවකටු පිළිබඳව. මෙතනදී සාමාන්‍ය මිල ගණන් අනුව වර්ග කරන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් රුපියල් මම දන්න තරමේ රුපියල් 100 වගේ ඉඳලා රුපියල් 3000 4000 දක්වාම ගමන් කරනවා අද වෙළඳපොලේ තියෙන කවකටු පෙට්ටිය අරම තනි කවකටු උනත්. මෙතනදී මම සාමාන්‍ය ඒවා තුනක් පෙන්නන්නම්. මේ විදිහට තමයි අපිට වෙළඳපොලේ සාමාන්‍ය විදිහට අඩුවෙන් ගන්න පුළුවන් ඒවා වෙන්නේ. හැබැයි මේවා පොඩි ප්‍රශ්න තියෙනවා. මේවා සාමාන්‍ය පොඩි වැඩ කරනවා නම් හොඳයි. මේවා සාමාන්‍ය එක්ක මේ ඇන බොරුල් වෙන්න ඉඩ තියෙනවා. සමහර ඒ වගේ මේ කටුව ගැලවිලා වැටෙන්න ඉඩ තියෙනවා. එතකොට මේක පාවිච්චි කරගන්න බැරි වෙනවා. සමහර ඒවා ඇදයි. ඒ කියන්නේ ඇදයි. ඒක එතකොට හරියට සැලසුම් චිත්‍ර නිර්මාණය කරගන්න බැරි වෙනවා. මම එතනින් පස්සේ යන්නම් මේ සාමාන්‍ය A level කරන නංගිලා මල්ලට පෙන්නන්න. මේ වගේ එකක් සාමාන්‍ය භාවිතා කරන්න පුළුවන් නම් හොඳයි. ඇත්තටම මේ කිසිම ප්‍රශ්නයක් නැතුව මේ නිර්මාණයක් කරගන්න පුළුවන් වෙනවා. සාමාන්‍ය මේවා පොඩ්ඩක් මිල වැඩි. මට මතක විදිහට මේක මම ගත්තේ රුපියල් 550ක් හරි ඒ වගේ ගානකට. මෙතන තව එනවා කෑලි දෙක තුනක්. මොකද ඔයාලා දන්නවනේ කව කට්ටයි බෙදුම් කට්ටයි. මෙතනදී තුඩ අපිට අයින් කරලා මේ වගේ එකක් කටුව දාන්නට පස්සේ මේක බෙදුම් කටුවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ යනවා මම මේ සාමාන්‍ය ටිකක් කැම්පස් වල විශ්වවිද්‍යාල වගේ අදින ඉගෙන ගන්න අයට භාවිතා කරන්න පුළුවන් කවකටු පෙට්ටියක් පෙන්නන්න. මේක සාමාන්‍ය මේ වගේ එකක් පාවිච්චි කරන එක ඒගොල්ලන්ට හොඳයි. මොකද රේඛා නිර්මාණය කරද්දී ගොඩක් මේ වගේ කටුවකින් ගොඩක් ලොකු රවුමක් හරි පොඩි රවුමක් හරි අද ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එතකොට ඒගොල්ලන් නිර්මාණය කරන්න එනවා මිලිමීටර් ගණන් වල විස්කම්බේ තියෙන පොඩි රවුම්. එතකොට මේ වගේ එකක් භාවිතා කරන්න පුළුවන් ඒ වැඩවලට. මේවා සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල වගේ ඉන්න අයට පාවිච්චි කරන්න, ඒ කියන්නේ කැම්පස් වල ඉන්න අයට පාවිච්චි කරන්න හොඳයි කියලා මම කියනවා. මොකද අත්දැකීමෙන් කියන නිසා මම කියන්නේ කට්ටියට දැනගන්න මේ වගේ එක පාවිච්චි කරලා ඒගොල්ලන්ට හොඳ වෙයි. සාමාන්‍යයෙන් කව කට්ටකින් මේ රව වෘත්තයක් ඇද ගන්න හරි ඡාපයක් නිර්මාණය කරගන්න වගේ ඒ වගේ දේවල් වලට කව කට්ට භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ මේ බෙදුම් කට්ට ගැන කතා කරමු. මේ බෙදුම් කට්ටෙන් සාමාන්‍යයෙන් යම් කිසි අපිට කියලා තියෙන පොඩි දුරක් මැනගන්න. ඒ කියන්නේ අඩුරට තියලා මේ වගේ පොඩියට සාමාන්‍යයෙන් අපි කියමු සෙන්ටිමීටර් 6ක් ඒ වගේ දුරක් මැනලා මාක් කරගන්න. නැත්තම් තියෙන දුරක් මාක් කරගන්න. ඒ වගේ දේවල් වලට මේ බෙදුම් කට්ට ගන්න පුළුවන්. අපි දැන් කතා කරමු මේ ඩ්‍රොවින් බෝඩ්. ඒ කියන්නේ ඇදීම් පුවරුව. මේ ඇදීම් පුවරුව නිෂ්පාදනය කරද්දී ගොඩක් දේවල් ලක්ෂණ තියෙනවා මේ වගේ. ඒ කියන්නේ වෙනස්කම් තියෙනවා සාමාන්‍ය සැලකිය යුතු. මම මුල්ම එක කියන්න. මට පෙන්නන්න දැන් ඩ්‍රොයින් බෝඩ් එක නැතිව උදාහරණයක් විදිහට මේක ගන්න. මෙතනදී සාමාන්‍ය ඩ්‍රොයින් බෝඩ් එක නිර්මාණය කරද්දී මේ මුළු අංශක 90ක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. සහ මේ පුස්ටේ ඒ කියන්නේ මතු පිට අනිවාර්යෙන් සුමට වෙන්න ඕනේ. නැත්තම් වලගොඩලි ඒ වගේ දේවල් තිබ්බොත් ඩ්‍රොවින් එක අදින්න බැරි වෙන නිසා තමයි මේ විදිහට කියලා තියෙන්නේ. තව දෙයක් තියෙනවා. මේ නිෂ්පාදන වලදී මේ දාර අනිවාර්යයෙන්ම කැඩෙන්න බෑ, තැලෙන්න බෑ. මේ වගේ දේවල් වලට ලක් වෙලා තියෙන්න බෑ. අනිවාර්යෙන් කෙලින්ම ඒ කියන්නේ රේඛීයව තියෙන්න ඕනේ. ඒව තමයි කියන්න තියෙන්නේ. තව දේවල් කියනවා නම් ප්ලාස්ටික් ලී මේ දෙකෙන්ම ඩ්‍රොවින් බෝඩ් නිර්මාණය කරනවා. ඊට පස්සේ ටී රූල ගැන කතා කරොත් මාළඟ දැන් ටී රූලක් නැහැ පෙන්නන්න. මේ විදිහට තමයි ටී රූලක් සාමාන්‍යයෙන් නිපදවන්නේ.
මෙතනදි තව කියන්න ඕනේ මේ අලුතෙන් එනේ වගේ මෙතන නට් එකක් තියෙනවා. ඒ කියන්නේ හිත කරන්න බුරුල් ගන්න පුළුවන් වෙන්න. ඒ තියෙන්නේ දැන් මේක අංශක 90 ඇදීමක් වෙනවා මෙහෙම තියෙද්දි අපිට අංශක 45. ඒ වගේ මේ වගේ එකක් කරගන්න ඕන මෙතන මේ නට් එක බුරුල් කරලා අපිට ඇදගන්න ඕන කෝණයක් ඇදගන්න හැකියාව තියෙනවා. ටීරුල භාවිතා කරන්නේ ඩ්‍රෝවින් බෝඩ් එකක්. මේ ඩ්‍රෝවින් බෝඩ් එකක් තියෙනවා නම් මේ බෝඩ් එකේ මෙතන තියලා උඩට පහළට ගෙනියන්න පුළුවන් වෙනවා අපිට අයින දිගේ. එහෙම කරලා තිරස් රේඛාවක් නිර්මාණය කරගන්න පුළුවන්. සහ මේ සිරස් රේඛාවක් නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා මේ ටීරුලකින්. ඒ දේවල් තමයි මේ ටීරුලෙන් කරගන්න පුළුවන් වෙන්නේ. තව දෙයක් තියෙනවා. ඩ්‍රෝවින් බෝඩ් එක පාවිච්චි කරද්දී ඩ්‍රෝවින් බෝඩ් එකට එනවා ක්ලිප් එකක්. සාමාන්‍ය මේ මෙහෙම කටක් ඇරිච්චයක් වගේ එකක්. මේක ඩ්‍රෝවින් බෝඩ් එකේ කොලේ තියලා මතු පිටින් කොලේ තියලා කොලේ එහෙ මෙහෙ යන්නේ නැති වෙන්න මෙහෙම ක්ලිප් කරන්න පුළුවන් වෙනවා. මේ ක්ලිප් කරන්න එතකොට අපිට අදින්න පහසු වෙන්න ඒ වගේ දේවල් වලට තමයි මේ ක්ලිප් එක භාවිත කරන්නේ. මේ උපකරණ තමයි නිර්මාණය කරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ සැලසුම් චිත්‍රය. තව දෙයක් කියන්න ඕනේ මේ උපකරණ භාවිත කරද්දී කවදාවත් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම පරිස්සම් කරන්න ඕනේ. මොකද බිම වැටුණොත් ඇද වෙන්න පුළුවන්, කැඩෙන්න පුළුවන්, පැලෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වුණොත් ඉතින් අපරාධයක් වෙනවා. තව කරුණක් තියෙනවා කතා කරන්න අන්තිම කරුණ. මේ මකන භාවිතා කරද්දී සාමාන්‍යයෙන් මේ මකනේ මේක රොට්රින් අර මම කලින් කිව්වා වගේ මකනයක්. මේවා සාමාන්‍ය මිල අධිකයි මේ මකන සාමාන්‍යයෙන්. ඒ කියන්නේ පොඩි පැන්සල් ඉරක් වුණා මකා ගන්න පුළුවන් වෙනවා ටක් ගාලා. මේවා මිල අධිකයි. අපිට සාමාන්‍යයෙන් මේක මේ මකනයක් ගන්න බැරි නම් වෙළඳපොලේ තියෙන අඩුවට මකන ගන්න සාමාන්‍ය මට මතකයි හොඳම මකනයක් විදිහට අඩුවට තියෙන්නේ මේ මැපර්ට් කියන බ්‍රෑන්ඩ් එකේ රුපියල් 60ට එකක් තියෙනවා. ඒ වගේ එකක් ගත්තට පාඩු නෑ. මොකද මේ වගේ සැලසුම් චිත්‍රයක් නිර්මාණය කරද්දී සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද වැඩක් නැති ඉදී අනිවාර්යෙන් මකලා අයින් කරන්න ඕනේ. ඒ නිසා අදට මම මේ තොරතුරු වලින් නවතිනවා. නැවත අලුත් තොරතුරු. ඒ කියන්නේ ඊළඟට ඩ්‍රෝවින් වල මොනවද කතා කරන්න ඕනේ. ඒ කියන්නේ ඊළඟට අපි කතා කරමු මේ පරිමාණ සහ රාමුව පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන ගමන් මම සමුගන්නවා. බොහොම ස්තුතියි.